ඔන්න පුතේ එහෙනම් අපි තවත් කොටසක් ඔයාලට කියලා දෙන්න යනවා. දැන් මේ ත්‍රිකෝණමිතියේ ගැඹුරට තමයි යන්නේ. හොඳට මතක තියාගන්න. ත්‍රිකෝණමිතිය කියන එක අපිට වැදගත් වෙන්නේ පේපර් එකේ ත්‍රිකෝණමිතියේ ගාන හදන්න විතරක් නෙමෙයි. පුතේ ඇප්ලයිඩ් පේපර් එකේ ගොඩාක් ගණන් වල සුළු කිරීම සඳහා ත්‍රිකෝණමිතිය ඕන වෙනවා. PO පාඩම් වලත් සමහර සුළු කිරීම සඳහා ත්‍රිකෝණමිතිය ඕන වෙනවා. එතකොට මේ සංයුක්ත ගණිතය කියන විෂය ධාරාවේදී අතිශයින්ම වැදගත් පාඩමක් නේ ත්‍රිකෝණමිතිය කියන්නේ. ආන්ගේ ත්‍රිකෝණමිතිය ගණන් හදද්දී තවත් වැදගත් වෙන සූත්‍ර වර්ගයක් තමයි ආකලන සූත්‍ර කියලා අපි හඳුන්වන්නේ. මේක තවත් සමහර තැන්වලදී සංයුක්ත කෝණ සූත්‍ර කියලා විවිධ නම් වලින් තියෙනවා. පුතේ අපිට මේ නම අතිශයින්ම වැදගත් නැහැනේ. මේකෙන් වෙන්නේ මොකද්ද කියන කාරණේ නේද පැහැදිලි කරන්න ඕනේ. හරි. හොඳට තේරුම් කරගන්න පුතේ යම් තැනක තියෙනවා හොඳට හිතන්න මේක sin 45 ධන අංශක 45 ධන මෙන්න මේ විදිහ එකක්. මේ තියෙන්නේ ඇත්තටම sin 75 කියන එක නේද? ඒ කියන්නේ sin 75 කියන එක අපිට ලියන්න පුළුවන් නේද? sin වරහන් ඇතුලේ අංශක 45 ධන අංශක 30 කියලා. පුතේ අපිට මෙන්න මේක ලියන්න පුළුවන් තවත් විදිහක් තියෙන්න ඕනේ. පැහැදිලිද? මේක ප්‍රකාශ කළ හැකි තවත් ආකාරයක් තියෙන්න ඕනේ. අන්න ඒ ආකාරයේ හැටියට අපි හිතමු මේක සමානයි කියලා අපි ගන්නවා කියලා sin 45 ධන sin 30යි කියලා. පැහැදිලිද? තේරුණා නේද? එහෙම ලිව්වොත් පුතේ ආන්ගේ ලැබෙන පිළිතුර හරියන්නේ නැහැ. ඒ නිසා මේකේ ප්‍රසාරණය මේ පරිද්දෙන් ලිවීම වැරදි. පැහැදිලිද? මේක හරියට අපි දන්න ගණිතයේ සුළු කිරීමක් වගේ නේද අපි ලියලා තියෙන්නේ. sin වලින් මුලින් 45 වැඩි කරනවා, එකතු කරනවා sin වලින් 30 වැඩි කරනවා. ඒ වගේ විදිහට නේද මේක ලියලා තියෙන්නේ. නමුත් මේ ලිවීමේ ක්‍රමවේදය වැරදි. පැහැදිලිද? මේ ලිවීමේ ක්‍රමවේදය වැරදි. දැන් කවුරු හරි කෙනෙක් මේක හරි කියලා හිතුවොත් එයාට මෙහෙමත් ලියන්න පුළුවන් වෙන්න ඕන නේද? උදාහරණයක් විදියට sin මොකද්ද? sin 2a කියන එක අපිට ලිය හැකි sin a ධන a කියලා. ඒක වැරදිද? ඒක වැරදි නැහැ. මෙතන තියෙන 2a කියන එක තවත් ක්‍රමයකට ඉදිරිපත් කර හැකි a ධන a කියලා. a ධන a කියන එක සුළු කරත් පුතේ 2a මනේ. හැබැයි මේක sin a ධන sin a ට සමානයිද? සමානයිද? දැන් මේක බැරි වෙලාවත් sin a ධන a කියන එක sin a ධන sin a ට සමානයි නම් මේක සමාන වෙන්න ඕනේ නේද? sin a පද දෙකක එකතුවක් කියන්නේ 2යි sin a ට සමාන වෙන්න ඕන නේද? එහෙම එකක් වෙනවද? ඒ කියන්නේ sin 2යි a කියන එක සමාන වෙන්න ඕනේ කාටද? 2යි sin a ට. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ පුතේ? sin a ධන a ගේ ප්‍රසාරණය sin a ධන sin a ට අසමාන වන හේයින් sin 2යි අසමානයි 2යි sin a කියන පදයට. පැහැදිලිද? ඒ නිසා දරුවනේ තේරුම් ගන්න මෙන්න මේ වගේ කෝණ දෙකක එකතුවක් එහෙම නැත්නම් මේ වගේ කෝණ දෙකක අන්තරයක් ප්‍රකාශ කිරීම පිළිබඳව තමා පුතේ අපි මේ සූත්‍රවලදී අධ්‍යයනය කරගෙන යන්නේ. ගණිතයේදී සුළු කිරීම සඳහා මේ කියලා දෙන විශේෂ කාරණාව අතිශයින්ම වැදගත්. ඒ නිසා මගේ දරුවෝ ටික පුතේ නිදහසේ ගෙදර ඉඳන් මේ කියලා දෙන දේවල් ටික හොඳට තේරුම් ගන්න. ගොඩාක් වෙලාවට ඔයාලට මේ දෙසැම්බර් මාසේ අවසානයේ වගේ කිට්ටු වෙනකොට ත්‍රිකෝණමිතිය අපිට 100% වගේ ඉවර කරගන්න අවස්ථාව ලැබෙයි. ආන්ගේ කාලය තුරාවටම ඔයා දක්ෂ වෙන්න ඕන පුතේ මේ කියලා දෙන කාරණා ටික නිරවුල්ව තේරුම් ගන්න. පැහැදිලිද? තව මාසෙයි දවස් 10ක් වගේ කාලයක් නේ තියෙන්නේ එකට. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේවා කොහොමද අපි අධ්‍යයනය කළ යුත්තේ? මේකේ කොහොමද ගණන් එන්නේ? ඒවා අපි නිවැරදිව හදන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන අපි බලමු ආකලන සූත්‍ර කොහොමද සාධනය කරන්නේ කියලා. මෙතනදී පුතේ ප්‍රධාන වශයෙන් සූත්‍ර අපි 6ක් අධ්‍යයනයට බාධනය කරනවා. උදාහරණයක් විදිහට පුතේ sin a ධන b කියලා එකක් අපි අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ කෝණ දෙකක එකතුවේ සයිනය. ඊළඟට cos a ධන b කියලා එකක් අධ්‍යයනය කරනවා. කෝණ දෙකක එකතුවේ cos අගය. ඊළඟට
tan a ධන b කියලා එකක් අධ්‍යයනය කරනවා. කෝණ දෙකක එකතුවේ tan නගය. ඊළඟට sin a ඍණ b කියලා එකක් අධ්‍යයනය කරනවා. මොකද්ද මේ කෝණ දෙකක අන්තරයේ sinය. ඊළඟට cos a ඍණ b කියලා එකක් අධ්‍යයනය කරනවා. කෝණ දෙකක අන්තරයේ cos අගය. ඊළඟට tan a ඍණ b කියලා එකක් අධ්‍යයනය කරනවා. කෝණ දෙකක අන්තරයේ tan අගය. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ අනුමාත්‍රිකාව යටතේ පුතේ කෝණ දෙකක එකතුව සම්බන්ධ සූත්‍ර තුනකුත් කෝණ දෙකක අන්තරය සම්බන්ධ සූත්‍ර තුනකුත් වශයෙන් සූත්‍ර කෝණ දෙකක එකතුව සම්බන්ධ සූත්‍ර තුනයි පුතේ කෝණ දෙකක අන්තරය සම්බන්ධ සූත්‍ර තුනයි පුතේ සියලුම සූත්‍ර 6ක් අධ්‍යයනය කරනවා. මතක තියාගන්න ඕන දරුවනේ මේවා කටපාඩමේ තියෙන්න ඕනේ. පැහැදිලිද? මේවා කටපාඩමේ තියෙන්නේ නැතුව පුතේ අපිට කවදාවත් ගණන් හදන්න බැහැ. පැහැදිලිද? හරි. දැන් එහෙනම් පුතේ අපි හා පුරා කියලා මෙන්න මෙයාගේ ප්‍රසාරණය අධ්‍යයනය කරමු. කාගේ ප්‍රසාරණයද අපි පළවෙනියටම අධ්‍යයනය කරන්න යන්නේ? sin a ධන b ගේ මෙන්න මේ sin a ධන b ගේ ප්‍රසාරණය තමයි අධ්‍යයනය කරන්න යන්නේ. හරි. දැන් එහෙනම් මගේ පුතාලා දන්නවා අපි මූලිකව අධ්‍යයනය කරන්න යන්නේ මොකද්ද? sin a ධන b. පැහැදිලිද? මේක අධ්‍යයනය කරද්දී අපි යම් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ නේද මේක අධ්‍යයනය කරන්න? ඒ කියන්නේ මේ සූත්‍ර ගොඩනගෙන්න ඕනේ පුතේ අපි දන්න දැනුමක් ඔස්සේ නේද? ඒ කියන්නේ කවුරුවත් දන්නේ නැති පුද්ගලයෙක් ඇවිල්ලා ලෝකෙට මේ වගේ සූත්‍රයක් තියෙනවා තොප ඉගෙන ගනින්න කියලා දීලා ගිහිල්ලා නැහැනේ. කවුරු හරි ගණිතඥයෙක් එතෙක් ලෝකේ හොයාගෙන තිබ්බ ත්‍රිකෝණමිතික දැනුම භාවිතය කරලා මෙන්න මේ වගේ සූත්‍රයක් සාධනය කරන්න ඇති. ඒ සාධනය කරපු දේ නිවැරදි නිසා එතෙක් සිට අද දක්වා ඒ සූත්‍රය ලෝකේ භාවිතා වෙනවා. පැහැදිලිද? ඒ නිසා අපි මේ සූත්‍රය කටපාඩම් කරගන්නවා වෙනුවට මේ සූත්‍රය බිහි වෙන්න ඇත්තේ කොහොමද කියලා අධ්‍යයනය කරමු. ආන්ගේ බිහි වුණ ක්‍රමය දැනගෙන පුතේ අපි මේ සූත්‍රය එදිනදා ගණන් හදන්න භාවිතා කරමු. පැහැදිලිද? හරි. දැන් එහෙනම් අපි අධ්‍යයනය කරන්න යන්නේ මෙන්න මේ සූත්‍රයේ බිහි වෙච්ච විදිහ නේද? හොඳට තේරුම් ගන්න මේ සාධනය පුතේ. මේ සාධනීය විභාගයට ඕන වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ මේකේ පේපර් එකේ අහන්නේ මේක සාධනය කරලා පෙන්වන්න කියලා. නමුත් අපි හිතමු යම් කිසි දවසක ඔයාට මේක වෙන කෙනෙක්ට කියලා දෙන්න වෙනවා කියලා. ආන්ගේ කියලා දෙන්න වෙන දවසට පුතේ ඒ කෙනා ඇහුවොත් ඔයාගෙන් මේක ගොඩනගුණේ කොහොමද කියලා ඔයාට බය නැතුව දැන් සාධනය කරලා පෙන්වන්න පුළුවන් මේක ගොඩනගන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අධ්‍යයනය කරමු පුතේ sin a ධන b ගේ ප්‍රසාරණය මොන ආකාර වෙනවද කියලා. හරි. ඔන්න පුතේ මම රේඛාවක් අඳිනවා හොඳට තේරුම් ගන්න මේ සාධනය. ඔන්න මම රේඛාවක් අඳිනවා. හරි. මෙන්න රේඛාවක් ඇඳලා. මෙන්න මේ රේඛාවේ ඉඳන් පුතේ දැන් අපි හිතමු මේ රේඛාවේ තියෙනවා මෙතන O කියලා ලක්ෂයක් කියලා. හොඳට හිතා ගන්න. O කියලා ලක්ෂයක් තියෙනවා. දැන් මෙතන මේ O කියලා ලක්ෂයේ ඉඳන් පුතේ මම මෙහෙම පෑන තියලා මේ හිතන්න මේ පෑන තිබ්බා. මේ රේඛාව මේ පෑන මේ පැත්තට භ්‍රමණය කරනවා මේ පැත්තට භ්‍රමණය කරනවා ඒ කෝණයක ප්‍රමාණයක්. දැන් උදාහරණයකට A කියන්නේ අංශක 30යි නම් මේ පෑන භ්‍රමණය කරවන්නේ අංශක කීයක්ද? අංශක 30ක් භ්‍රමණය කරනවා. නිරවුල් නේද කාරණේ? එහෙනම් දැන් මම මේ රේඛාව ඉදන් මේ පෑන මේ පැත්තට අංශක 30ක් භ්‍රමණය කරනවා. මේ උදාහරණයේ හැටියට අංශක A ප්‍රමාණයක් භ්‍රමණය කරනවා. හරි. ආන් එහෙම භ්‍රමණය කරාම අපි හිතමු මෙයා ආව මේ මෙතෙන්ට කියලා. මෙතෙන්ට ආවනම් තේරුම් ගන්න දරුවනේ මෙන්න මේ කෝණය තමයි දැන් A වෙන්නේ. මේ කෝණය තමයි A වෙන්නේ. පැහැදිලිද? හරි. O මෙතන අපි ගමු O A B වගේ නැත්නම් මේක A කියලා ගමු O A. පැහැදිලිද? O A. හරි. ඊළඟට මම දැන් මෙතනින් පෑන තියලා මේක භ්‍රමණය වන කරනවා අංශක b ප්‍රමාණයක්. අංශක b. ඇයි අංශක b ප්‍රමාණයක්ම භ්‍රමණය කරන්නේ? මෙන්න මෙතන කෝණය b නිසා.
එහෙනම් මම මේක භ්‍රමණය කරනවා අංශක b ප්‍රමාණයක්. අන්න එහෙම b ප්‍රමාණයක් භ්‍රමණය කරාම මේ හැදෙන රේඛාව මෙන්න මේකයි කියලා හිතන්න. ඔන්න. එහෙනම් මේ භ්‍රමණය කෙරෙව්වේ මේ උදාහරණයේ හැටියට නම් අංශක b ප්‍රමාණයක්. ඔන්න ওই විදිහේ රේඛාවක් ආවා. දැන් පුතේ මේක එක රේඛාවක්, මේක එක රේඛාවක්, මේක එක රේඛාවක් කියලා හිතමුකෝ දැනට. හරි. ඔන්න දැන් මේ රේඛා සියල්ල මේ පරිද්දෙන් තියාගෙන මම මෙන්න මේ රේඛාව ඉඳන්, ඒ කියන්නේ මෙයාගේ ඉඳන් අඳිනවා ලම්බයක් මේකට. ඔන්න ඇඳ ලම්බයක් ඔන්න ලම්බයක්. ඔන්න ලම්බයක් ඇඳ කියලා හිතා. මේව හරියට ඔයාලා ඇඳ ගන්න ලස්සනට. ඔන්න ලම්බයක් ඇඳා. හරි. දැන් ඔයිට අමතරව මෙන්න මෙතන ඉඳන් මේ රේඛාව ඉඳන් ලම්බයක් ඇඳා මේකට, මෙතන ඉඳන් ලම්බයක් අඳිනවා මේකට. ඔන්න මෙතන ඉඳන් ලම්බයක් ඇඳා මේකට. පැහැදිලිද? O A B C. අපිට දැන් මේ ටික වැඩක් නැහැ කියලා අතහැරලා දාමු. මම මේ කෙටියෙන් පැහැදිලි කරන්න ඔයාලට තේරුම් ගන්න. දැන් පුතේ අපිට sin A ධන B ගේ ප්‍රසාරණයට ඕන වෙන පරිදි A කියලා කෝණයක් තියෙනවා, B කියලා කෝණයක් තියෙනවා. A කෝණයට අදාළව අපි ගොඩනගාගත්ත ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. B කියන කෝණයට අදාළව අපි ගොඩනගාගත්ත ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. දැන් බලන්න ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් ඇසුරින් ගොඩනැගුණු රූපයක් නේද තියෙන්නේ? එකක් A කියන කෝණයට අදාළව ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. අනිත් එක B කියන කෝණයට අදාළව ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. පැහැදිලිද? මේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙක භාවිතයෙන් පුතේ අපි හොයන්න යන්නේ කවුද? sin A ධන B. පැහැදිලිද? කවුද හොයන්න යන්නේ? sin A ධන B. පුතේ sin A ධන B හොයද්දි අපි දන්නව නේද sin වල අර්ථ දැක්වීම මොකද්ද? මෙන්න මේ A ධන B එක කෝණයක් කියලා හිතලා මම ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් මේ පරිද්දේ මෙතන කෝණය A ධන B වෙනවා නම් මෙතන කෝණය මොකක් වෙනවා නම්ද? A ධන B වෙනවා නම් sin A ධන B කියන එකේ තේරුම මොකද්ද? සම්මුඛ පාදයේ අගය බෙදන්න ඕනේ කර්ණය. එහෙනම් මේකේ හැටියට sin A ධන B හොයන්න නම් සම්මුඛ පාදයේ දිග බෙදන්න ඕනේ කර්ණයෙන් නේද? හැබැයි සම්මුඛ පාදයේ දිග කර්ණයෙන් බෙදන්න නම් මෙන්න මේ A ධන B කියන සංයුක්ත කෝණයට අදාළව මේ පරිද්දෙන් ඍජුකෝණී ත්‍රිකෝණයක් හොයා ගන්න ඕන නේද? ඒ ඍජුකෝණී ත්‍රිකෝණයක් තිබුණොත් තමයි A ධන B වලගයක් අපිට ලැබෙන්නේ. එන්න මේ රූපයට මේක දිහා බලපුවම මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. හැබැයි කෝණය A විතරයි. මේක බලපුවම මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. හැබැයි කෝණය B විතරයි. නමුත් මේකේ හැටියට A ධන B කියන සමස්ත කෝණයට අදාළව ඍජුකෝණී ත්‍රිකෝණයක් නේද තියෙන්න ඕනේ. ආන්ගේ ඍජුකෝණී ත්‍රිකෝණයේ සම්මුඛ පාදයේ අගයේ කර්ණයෙන් නේද බෙදන්න ඕනේ. එහෙනම් පුතේ මම මෙන්න මේ කෝණ දෙක සම්බන්ධව අලුතෙන් ඍජුකෝණී ත්‍රිකෝණයක් හොයන්න ඕන වෙනවා. ආන්ගේ හොයන අලුත් ඍජුකෝණී ත්‍රිකෝණය නිර්මාණය කරගත්තොත්, හොයාගත්තොත්, අඳුනගත්තොත් එයාගේ සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුවා නම් හරි. පැහැදිලිද? ඒ නිසා දරුවනේ මම මේ A ධන B කියන මෙන්න මේ සමස්ත කෝණය අන්තර්ගත වන පරිදි ඍජුකෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරනවා. ඒ ඍජුකෝණී ත්‍රිකෝණය නිර්මාණය කරන්නේ පුතේ මෙන්න මේ සමස්ත කෝණයට අදාළ මේ පාදයේ කර්ණය වන පරිදි මෙතන ඉඳන් මෙතෙන්ට ලම්බයක් ඇඳලා. පැහැදිලිද? දැන් ආන්ගේ පරිද්දෙන් ලම්බයක් ඇඳහම පුතේ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තහම මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ කෝණය A ධන B කෝණය වෙනවා. එයාගේ හැටියට සම්මුඛ පාදයේ මේ කළු පාට රේඛාව, එයාගේ හැටියට කර්ණය මෙන්න මේ නිල් පාට OC රේඛාව. එහෙනම් sin A ධන B සමානයි මෙන්න මේ රේඛාවේ දිග බෙදන්න ඕනේ OC රේඛාවේ දිගින්. අපිට ඕක භාවිතා කරලා පුතේ sin A ධන B සඳහා සූත්‍රයක් ගොඩනැගීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද කාරණය? අපි මේක තවත් ගැඹුරින් සාධනය කරමු.
දැන් පුතේ මේ රූපය භාවිතා කරලා sin a ධන b වල ප්‍රසාරණය ගන්න යන්නේ. දැන් මතකද ඔයාලට මම කලින් පැහැදිලි කරා මෙතන ඉඳන් මෙතෙන්ට කෝණය a, මෙතන ඉඳන් මෙතෙන්ට කෝණය b. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන සමස්ත කෝණය මොකද්ද? a ධන b. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සමස්ත කෝණය a ධන b නම් එයාගේ sin a ධන b කියන්නේ මොකද්ද? මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය ඇසුරින් සම්මුඛ පාදය කියන්නේ මේක, කර්ණය කියන්නේ මේක. එහෙනම් මට දැන් ලියන්න පුළුවන් sin a ධන b සමානයි සම්මුඛ පාදය. මෙන්න මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයේ සම්මුඛ පාදය කියන්නේ මේකනේ. මම මෙතෙන්ට දාගන්නම් සංකේතයක් d කියලා. එහෙනම් සම්මුඛ පාදය කියන්නේ cd. CD කියන දිග බෙදන්න ඕනේ කර්ණය. මෙතන ඉඳන් මෙතෙන්ට නේද කර්ණය? ඒ කර්ණය කියන්නේ පුතේ OC. පැහැදිලිද? එහෙනම් මොකද්ද වෙන්නේ? CD බෙදන්න ඕනේ OC ගෙන්. එතකොට එනවා sin A ධන B. පැහැදිලිද? හරි. දැන් අපිට CD හා OC කියන්නේ ওই රූපේ තියෙන පදනේ. දැන් මම ඔයිට අමතරව තවත් නිර්මාණයක් කරනවා. ඔයිට අමතරව මොකක් කරනවද? තවත් නිර්මාණයක් කරනවා. ඒ නිර්මාණය තමයි පුතේ මම මෙන්න මේ පාදයට සමාන්තරව මෙතන ඉඳන්, ඒ කියන්නේ මෙතන ඉඳන් ඔන්න රේඛාවක් අඳිනවා. ඔන්න තේරුම් ගන්න ඇදපු කරපු නිර්මාණය. මෙන්න මේ පාදයට සමාන්තරව මෙතන ඉඳන් රේඛාවක් ඇඳා. එතකොට පුතේ මෙන්න මේක E. මේක E. පැහැදිලිද? දැන් මට කියන්න මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි නම් මේ කෝණය A නිසා මෙන්න මෙතන තියෙන ඊතා කුඩා කෝණය A. මෙන්න මේ කෝණය කීයද? A. මේ කෝණය A නම් මෙතන සමස්ත කෝණය අංශක 90ක් නිසා මෙන්න මේ කෝණය කොච්චරද? 90 ඍණ A. ඒ කෝණය කොච්චරද? 90 ඍණ A. මේ රේඛාව තිරස්, මේ රේඛාව තිරස් නිසා මෙන්න මේ කෝණය කීයද? अंशක 90යි. එහෙනම් මේක 90 ඍණේ නම් මෙන්න මෙතන කෝණය කීයද? ඒකත් A වෙනවා. ඇයි ඒක A වෙන්නේ? මේක 90 ඍණයේ මේක 90යි නම් මෙන්න මේ කෝණය A වෙන්න ඕනේ. පැහැදිලිද කතාව? තේරුණා නේද? හරි. දැන් මම CD බෙදීම OC කියලා මෙතන හොයාගත්තා නේද? sin A ධන B. මේක දැන් තවත් විදිහකට ලියනවා. මේක තවත් විදිහකට ලියනවා. මොකද්ද? යට තියෙන්නේ OC. මෙතන තියෙනව නේද CD? පුතේ CD කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග සමානයි නේද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග දන මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග. මෙතන ඉඳන් මෙතෙන්ට කියන්නේ CE, මෙතන ඉඳන් මෙතෙන්ට කියන්නේ ED. එහෙනම් මේක CE දන ED කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? මේක ලියන්නේ මොකද්ද? CD කියන එක CE දන ED. ඒ කියන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග දන මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග. හරි. මෙහෙම ලිව්වා, ඒක මෙහෙම ලිව්වා. මේ තනි බෙදීම පුතේ දැම්මට පරිවර්තනය කරන්න බැරිද? CE බෙදීම OC කියලා එක පදයක් බවටත් අනිත් එක ED බෙදීම OC කියලා මෙන්න මේ පද දෙක දැන් දෙකට කඩා ගන්නත් පුළුවන්. පැහැදිලිද? මේ පරිද්දෙන් ලිව්වා, ඒක එකතුවක් විදිහට ලිව්වා, දැන් මේ පරිද්දෙන් ලිව්වා. හරි. දැන් CE බෙදීම OC නේ. CE කියන්නේ මෙන්න මේ දිග. මෙන්න මේ දිග. OC කියන්නේ මේ දිග. පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන CE දිගත් මෙන්න මේ OC දිගත් අතර කිසිම ඍජුකෝණී ත්‍රිකෝණයක් අපිට නිර්මාණය කරන්න බැහැ නේද? මෙන්න මේ CE කියන්නේ මෙතන ඇඳුන අලුත් ර්ජුකෝණී ත්‍රිකෝණයේ පාදයක්. OC කියන්නේ මෙතන තියෙන මෙන්න මේ ලොකු ර්ජුකෝණී ත්‍රිකෝණයට අදාළ පාදයක්. නමුත් මේ පාදයට අතර සම්බන්ධතාවයක් අපිට හොයාගන්න බැහැ. ඒ නිසා පුතේ මම මෙතන ලිව්ව CE බෙදීම OC කියන එක CE මෙතෙන්ට දාලා හිස් තැනක් තියෙනවා. හිස් තැනක් බෙදීම OC කියලා ඔන්න පද දෙක දෙකට වෙන් කරගත්තා. මෙන්න මේ බෙදීම මේ පරිද්දෙන් ලියාගත්තා. ඔය විදිහටම ED බෙදීම OC තියෙනව නේද? ED බෙදීම OC. කෝ ED? ED කියන්නේ මේක. බෙදීම OC කියන්නේ මේක. දැන් මෙයා සහ මෙයා අතර සම්බන්ධතාවයක් නැහැ නේද? මෙයා සහ මෙයා අතර සම්බන්ධතාවයක් නැහැ.
ඒ නිසා මට මම පොඩි වැඩක් මෙතනදී කරනවා. ED කියන දිගට හරියටම සමානයි නේද AB කියන දිග? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග. AB. එහෙනම් මේ ED කියන දිග වෙනුවට මට ඕන AB කියන දිග දාන්නත් පුළුවන්. එහෙනම් මේක ලියනවා මොකක් කියලාද? AB බෙදීම OC කියලා ලියනවා. තේරුණාද නැද්ද? පැහැදිලිද? එහෙනම් මේ පරිද්දෙන් ලිව්වා. මෙයා මේ විදිහට දෙකට කඩා ගන්න පුළුවන් කියලා ලිව්වා. ED වෙනුවට AB දාන්න පුළුවන් කියලාත් ලිව්වා. පැහැදිලිද? දැන් බැරි වෙලා හරි මෙයා මෙතෙන්ට x දැම්මා නම් පුතේ මෙතෙන්ට දාන්න ඕන පදයක් මොකද්ද? x. දැන් මෙතෙන්ට බැරි වෙලාවත් ඔයා දෙකේ ඉලක්කම දැම්මා නම් මෙතෙන්ට දාන්නත් ඕනේ දෙකේ ඉලක්කම. වරදක් නැහැනේ. ආන් ඒ විදිහට මෙතෙන්ට දාන පදය මෙතෙන්ට දාන පදයට සමාන වීම විතරයි නේද මෙතෙන්ට තියෙන්න ඕනේ අවශ්‍යතාවය. හරි මොකද්ද පුතේ මුලින් ඉඳන් කරේ? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා ලිව්වා. සම්මුඛ පාදයේ පද දෙකක එකතුවක් විදිහට ලිව්වා. පැහැදිලිද? ආන් ඒ පද දෙකක එකතුව වෙන වෙනම අපි එකතුවක් විදිහට පරිවර්තනය කරගත්තා. ඒකේ මෙන්න මේ පදයේ මේ විදිහට කොටස් දෙකකින් ලියන්න පුළුවන් කියලා අධ්‍යයනය කරා. මෙතන තියෙන ED වෙනුවට AB කියලා වෙන් කරගත්තා. පැහැදිලිද? හරි. දැන් මේ පදයත් බලන්නකෝ. AB බෙදීම OC. පුතේ මේකේ AB කියන්නේ මේක. OC කියන්නේ මේක. දැන් අපිට මෙන්න මෙයා සහ මෙයා අතර තනි සම්බන්ධතාවයක් හොයාගන්න පුළුවන්ද? බැහැ. හේතුව ඇයි? AB කියන එක්කෙනා අයිති මේ මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයට. OC කියන කෙනා අයිති මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයට. නමුත් මෙයා සහ මෙයා අතර සම්බන්ධතාවයක් නැහැ නේද? ඒ නිසා අපි මෙයා සහ මෙයා අතර සම්බන්ධයක් ඇතිවන පරිදි ඒක වෙන් කරලා ලියනවා. ඔන්න උදාහරණයකට මෙන්න බලන්න පුතේ. sin A ධන B සමානයි. මොකද්ද? අපි දැන් මේක මේ පරිද්දෙන් ලියා ගන්න පුළුවන් කියලා අධ්‍යයනය කරානේ. CE බෙදීම dot බෙදීමක් OC ධන. දැන් මෙයත් ලියනවා මෙන්න මෙයා AB බෙදීම යම් පදයක් dot ඒ පදයමයි OC. පැහැදිලිද? කිව්වේ මෙතෙන්ට x නම් මෙතෙන්ටත් xම දාන්න ඕනේ, මෙතෙන්ට y නම් මෙතෙන්ට yම දාන්න ඕනේ. එතකොට තමයි y ට y කැපිලා යන්නේ. x ට x කැපිලා යන්නේ. ඇයි මේ විදිහට පද වෙන් කරලා ලිව්වේ? එහෙම හේයන්න හේතුව AB සහ OC සම්බන්ධ වන පරිදි ඍජුකෝණී ත්‍රිකෝණයක් නොතිබීම. ඇයි මේ පරිද්දෙන් ලියන්න හේතුව? CE හා OC සම්බන්ධ වන පරිදි ඍජුකෝණී ත්‍රිකෝණයක් නොතිබීම. හරි. දැන් මෙතෙන්ට එන්න. CE බෙදීම OC. CE බෙදීම OC. පුතේ CE කියන්නේ මේක. ඒක අයිති මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයට. OC කියන්නේ මේක. ඒක අයිති මෙන්න මේ ෘජුකෝණී ත්‍රිකෝණයට. පුතේ මේ ෘජුකෝණී ත්‍රිකෝණයටත් මෙන්න මේ ෘජුකෝණී ත්‍රිකෝණයටත් මෙන්න මේ පාදය පොදුයි නේද? මොන පාදයේද? AC පාදය පොදුයි. පැහැදිලිද? මේ ඍජුකෝණී ත්‍රිකෝණයටත් මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයටත් AC පාදය පොදුයි. ආන් ඒ නිසා මම මෙන්න මෙයා AC ගෙන් බෙදලා මෙතන AC ගෙන් වැඩි කරනවා. කරපු වෙනස්කම තේරෙනවද? හරි. ඔය පරිද්දෙන්ම AB බෙදීම OC කියලා නේද මෙතන තියෙන්නේ? AB බෙදීම OC. කො AB? AB කියන්නේ මෙතන. මෙයා අයිති මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයට මේකට. OC කියන්නේ මේක. එයා අයිති මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයට. පුතේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයටත් මේ ඍජුකෝණී ත්‍රිකෝණයටත් දෙකටම අයිති නේද මේ OA පාදය. දැන් කලින් අවස්ථාවේ මේ පොඩි ඍජුකෝණී ත්‍රිකෝණයටත් මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයටත් දෙකටම පොදු නිසා නේද AC වලින් බෙදලා වැඩි කරේ. ඒ වගේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයටත් මේ ඍජුකෝණී ත්‍රිකෝණයටත් පොදුයි කවුද? OA. ඒ නිසා පුතේ මම මේක OA ගෙන් බෙදලා OA ගෙන් වැඩි කරනවා. කරපු වෙනස්කම තේරුණාද? එහෙනම් sin A ධන B ගේ ප්‍රසාරණය 1 2 3 4යි පද 4ක් ඇසුරින් ලියාගත්තා. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා ආපු බොහොම පුංචි ප්‍රකාශනය දැන් අපි පද 4ක් බවට වෙන් කරගත්තා නේද? හරි. දැන් වෙන වෙනම අධ්‍යයනය කරමු. මේ පදය මොකක්ද? මේ පදය මොකක්ද? මේ පදය මොකක්ද? මෙන්න මේ පදය මොකක්ද කියලා. හරි. හොඳට තේරුම් ගන්න. එහෙනම් පුතේ sin A ධන B සමානයි. මොකද්ද? sin A ධන B සමානයි. C
CE බෙදීම AC. මොකද්ද? CE බෙදීම AC. කෝ බලන්න CE. CE කියන්නේ මේක. මෙන්න මේක. AC මෙන්න. පුතේ මෙතන තියෙන මෙන්න මේ බොහොම පුංචි ඍජුකෝණී ත්‍රිකෝණයේ හැටියට CE බෙදීම AC කියන්නේ මෙන්න මේ කෝණයේ හැටියට මොකද්ද? cos A. A කියන කෝණයට අදාළව බද්ධ පාදය මේක, කර්ණය මේක. එහෙනම් ඒක වෙනුවට ලිය හැකි cos A. එහෙනම් මෙයා වෙනුවට මම ලියනවා cos A dot AC බෙදීම OC. AC බෙදීම OC. AC කියන්නේ මේක, OC කියන්නේ මේක. බලන්න මෙන්න මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණය. මෙන්න මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයට ඇටියට AC බෙදීම OC නේ. B කියන කෝණයට අදාළව සම්මුඛ පාදය මේක, කර්ණය මේක. එහෙනම් මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයේ AC බෙදීම OC කියන්නේ sin B. එහෙනම් මෙයා වෙනුවට මට ලිය හැකි sin B. sin B ධන AB බෙදීම OA. AB බෙදීම OA. කෝ AB මේක. කෝ OA මේක. එහෙනම් පුතේ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ හැටියට බලන්න. AB කියන්නේ මේක, OA කියන්නේ මේක. කෝණය A සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ sin A. එහෙනම් මෙයා වෙනුවට ලිය හැකි sin A dot OA බෙදීම OC. OA බෙදීම OC. OA කියන්නේ මේක, OC කියන්නේ මේක. ඒකට අදාළ වෙන්නේ මෙන්න මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයමයි. මේ ලොකු ර්ජුකෝණී ත්‍රිකෝණේ OA කියන්නේ මේක, OC කියන්නේ මේක. ඒ කියන්නේ මෙයා B කෝණයට අදාළයි. බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ OA බෙදීම OC කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය cos B. එහෙනම් මෙන්න මේක වෙනුවට ලිය හැකි cos B. පැහැදිලිද? ඔන්න බලන්න පුතේ sin A ධන B ගේ ප්‍රසාරණය පද හතරක් ඇසුරින් ලැබුණා. ඒ පද හතරේ තියෙන්නේ sin A cos A, sin B cos B කියන පද. පුතේ මේක මම වෙනස් කරනවා මතක තියාගැනීමේ පහසුව සඳහා. sin A ධන B සමානයි. මොකද්ද sin A ධන B සමානයි? මේ පද දෙක මුලින් ලියමු. මොකද්ද? sin A වතාවක් cos B. මෙතන සම්බන්ධිත ලකුණ ධන. මේ තියෙන්නේ මොකද්ද? cos A වතාවක් sin B. පැහැදිලිද නැද්ද? මෙන්න මේ පද දෙක මුලින් ලිව්වා, මේ පද දෙක ඊට පස්සේ ලිව්වා. එහෙනම් මේ පරිද්දෙන් පුතේ අපිට sin A ධන B ගේ ප්‍රසාරණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න අපි ඉගෙන ගත්තා පළවෙනි සූත්‍රය. මොකක්ද පුතේ මේක? sin A ධන B ගේ ප්‍රසාරණය. හරි. දැන් මේක මතක තියාගන්න හැටි බලන්නකෝ. මෙතන A ධන B. මෙතන තියෙන්නේ මොකද්ද? A ධන B. මෙතන A ධන B නිසා මෙතනත් A, මෙතන B. ලකුණ ධන. මෙතන ලකුණ ධන නිසා මෙතන ලකුණ ධන. ආය A, ආය B. බලන්නකෝ. ධන ලකුණින් එහා පැත්තෙත් AB, ධන ලකුණින් මෙහා පැත්තෙත් AB. මේක sin cos. ඇයි sin cos? sin cos. මේක cos sin. මතකද ඒක? ධන ලකුණින් එහා පැත්තෙත් AB, ධන ලකුණින් මෙහා පැත්තෙත් AB. sin cos cos sin. sin cos cos sin. දැන් හරි විදිහට කියමු. sin A cos B, cos A sin B, AB AB, sin cos cos sin. sin A cos B, cos A sin B කියලා අපිට මේකේ ප්‍රසාරණය එහෙනම් අධ්‍යයනය කරන්න පුළුවන්. තේරුම් ගන්න පුතේ මොකක්ද අපි ඉගෙන ගත්තේ? sin A ධන B ගේ ප්‍රසාරණය සමානයි sin A වතාවක් cos B ධන cos A වතාවක් sin B කියන එකට. හරි. දැන් ගිරව් ටිකට වගේ කොහොඳට මතකයිද? හරි. උදාහරණයක් බලමු. මොන උදාහරණයක් බලමු? හොඳට තේරුම් ගන්න මෙන්න මේ උදාහරණේ. මට හොයන්න ඕන වෙනවා පුතේ sin 75 අගය.
මට හොයන්න ඕනේ මොකද්ද? sin 75 අගය. මට මේ sin 75 අගය ලියන්න පුළුවන් sin 45 ධන 30යි කියලා. එතකොට වරහන් ඇතුලේ මේ දෙන්නගේ එකතුව 75 වෙනවා. දැන් මේ තියෙන්නේ sin වල එකතුවක්නේ. එහෙනම් මේ උදාහරණයේ හැටියට පුතේ A කියන්නේ 45 කියන එකයි B කියන්නේ 30යි කියන එක. එහෙනම් මේ තියෙන්නේ sin A ධන B. ප්‍රසාරණය කරන්නේ කොහොමද? sin A cos B. මෙතන ලකුණ ධන නිසා මෙතන ලකුණ ධන. sin A cos B cos A cos A sin B. පැහැදිලිද? එහෙනම් sin A ධන B sin A cos B ධන cos A sin B කියලා ප්‍රසාරණය කරන්න පුළුවන්. තවදුරටත් මේක අපිට ඕනේ නම් සුළු කරන්න පුළුවන්. කොහොමද සුළු කරන්නේ? sin 45 අගය 1 බෙදීම මූල 2යි dot cos 30 අගය මූල 3 බෙදීම 2යි සම්බන්ධිත ලකුණ ධන. cos 45 අගය 1 බෙදීම මූල 2යි sin 30 අගය භාගයයි. මෙතන හරයක් 2යි මූල 2 මෙතන හරයක් 2යි මූල 2 පොදු හරයකට ගත්තොත් මූල 3 ධන 1 බෙදීම 2යි මූල 2 කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් පුතේ මෙන්න මේ පරිද්දෙන් බලන්න sin 75 අගය හොයන්න පුළුවන්. එහෙනම් sin 75 අගය හෙව්වේ කාගේ ප්‍රසාරණය භාවිතා කරලාද? sin A ධන B ගේ ප්‍රසාරණය භාවිතා කරලා පුතේ අපි ඔන්න දැන් sin 75 අගයත් හෙව්වා. පුතේ මතකද sin A ධන B ගේ ප්‍රසාරණය මොකක් කියලාද? sin A ධන B සමානයි sin A cos B ධන cos A sin B. sin A ධන B සමානයි sin A cos B ධන cos A sin B. දැන් අපිට මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා විවිධ ආකාරයේ සුළු කිරීම සිද්ධ කරන්න පුළුවන් දරුවනේ. සාධනය මතක තියාගන්න, සාධනය කරපු ආකාරය තේරුම් ගන්න, සූත්‍රය ගිරව් ටික වගේ හොඳට ධාරණය කර ගන්න. එහෙනම් පුතේ දැන් ඔය සූත්‍රයේ භාවිතයෙන් අපි තව උදාහරණ කීපයක් හදලා බලමු. දැන් ඔයාලට ඕන වෙනවා කියලා හිතන්න මගේ දරුවනේ sin කීයද? අපිට 105 වගේ ඔන්න ඔහොම හිතන්න ඕන වුණොත් කියලා හිතන්න. දැන් sin 105 හදන්න පුළුවන් වෙයි. පැහැදිලිද? දැන් මේවා හදන්න අපි දන්නේ නැහැනේ. එහෙනම් මේවා හදන්න ක්‍රම තියෙනවද කියලා බලන්න ඕන. sin 105. එහෙනම් මේ sin 105 ප්‍රකාශ කරගන්න ඕනේ පුතේ අපි දන්න අර මූලික කෝණ වලින්. මොනවද මූලික කෝණ? දැන් අංශක බිඳුවේ sin cos tan ඔක්කොම දන්නවා. අංශක 30 sin cos tan ඔක්කොම දන්නවා. අංශක 45ත් දන්නවා. අංශක 60ත් දන්නවා. අංශක 90ත් දන්නවා. ඒ නිසා මේ sin 105 මම ලියනවා sin 60 ධන 45යි. දැන් මෙහෙම ලිව්වම මෙතන එකතුවත් 105යි නේද? හරි. මේක ප්‍රසාරණය කරමු බලන්න. කොහොමද මේක ප්‍රසාරණය? sin A ධන B sin A කොහොමද sin A cos B ධන cos A sin B. ඔන්න කතාව. sin A cos B ධන cos A sin B. එහෙනම් ඔන්න ඔය විදිහට අපි දැන් ඉගෙනගත්ත සූත්‍රයේ භාවිතයෙන් sin 105 හෙවත් sin 60 ධන 15 ප්‍රසාරණය කරන්න පුළුවන්. මෙහෙම ප්‍රසාරණය කරාම පුතේ sin 60 අගේ මූල 3 බෙදීම 2යි. sin 45 අගේ 1 බෙදීම මූල 2යි. ධන cos 60 අගේ භාගයයි sin 45 අගේ 1 බෙදීම මූල 2යි කියලා සුළු කරගන්නත් පුළුවන්. මෙතන හරයක් 2යි මූල 2යි මෙතන හරයක් 2යි මූල 2යි පොදු හරයකට ගත්තොත් මූල 3 ධන 1 බෙදීම 2යි මූල 2 කියලා මේක ප්‍රකාශ කරගන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න මේ පරිද්දෙන් අපිට කවුරු ප්‍රකාශ කරගන්න පුළුවන්ද? sin 105 අගයත් ප්‍රකාශ කරගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මෙතනදිත් අපි භාවිතා කළේ මොකද්ද පුතේ? sin A ධන B ගේ ප්‍රසාරණය.
මොකද්ද sin a ධන b ගේ ප්‍රසාරණය? sin a cos b ධන cos a sin b. පැහැදිලිද? හරි. තවදුරටත් ඕක අධ්‍යයනය කරමු. තවදුරටත් ඔන්න තියෙනවා සූත්‍රයක් මේ පරිද්දෙන්. හොඳට තේරුම් ගන්න. sin alpha ධන beta. sin මොකද්ද? alpha ධන beta. කොහොමද ඕක ප්‍රසාරණය කරන්නේ? sin alpha ධන beta. sin alpha cos beta ධන cos alpha sin beta. පුතේ මේ පද දෙක මාරු කරලා ලියුවොත් ප්‍රශ්නයක්ද? ඒ කියන්නේ cos alpha sin beta ධන sin alpha cos beta කියලා මාරු කරලා ප්‍රශ්නයක් නෑ. මෙතන සම්බන්ධිත ලකුණ ධන. මේ පද දෙක මාරු කරලා ලිව්වට ප්‍රශ්නයක්ද? ඒ කියන්නේ cos beta වතාවක් sin alpha. එහෙම ප්‍රශ්නයක්වත් නෑ. හේතුව මෙතන තියෙන්නේ ගුණිතයක්. ඇයි එහෙනම් මේකම හැම වෙලෙම මේ රටාවටම ලියන්නේ? පුතේ අපිට මේ රටාවට තමයි මතක තියාගන්න පහසු. මතක තියාගන්න පහසු නිසා තමයි අපි මේ රටාව හුරු වීගෙන යන්නේ. හරි. තව තැනක අපිට හිතමු sin 2 alpha ධන 5 beta තියෙනවා කියලා. කොහොමද ප්‍රසාරණය කරන්නේ? sin a cos b ධන cos a sin b. a වෙනුවට ආදේශ කරා 2 alpha, b වෙනුවට ආදේශ කරා 5 beta. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ඕනෑම සූත්‍රයක් සඳහා භාවිතා කරන්න පුළුවන්. අවසානයේ මොකක්ද එහෙනම් sin a ධන b ගේ ප්‍රසාරණය? sin a cos b ධන cos a sin b. පැහැදිලිද? එහෙනම් මේ පරිද්දෙන් පුතේ අපිට මේ sin වල එකතුවක් කෝණ දෙකක එකතුවක් ප්‍රසාරණය කරන්න පුළුවන්. මෙතනින් අපි නතර වෙන්නේ නැතුව පුතේ දැන් අධීක්ෂණය කරන්න යනවා, අධ්‍යයනය කරන්න යනවා cos a ධන b ගේ ප්‍රසාරණය මොකක්ද වෙන්නේ කියලා. පුතේ cos a ධන b ගේ ප්‍රසාරණය අධ්‍යයනය කරන්නත් කලින් අපි ඇඳපු රූප සටහනම තමයි භාවිතා කරන්නේ. රූප සටහන ඒකමයි. හැබැයි සාධනය කිරීමේ ක්‍රමවේදය වෙනස්. ඒ නිසා අපි ඊළඟට අධ්‍යයනය කරනවා පුතේ cos a ධන b ගේ ප්‍රසාරණය. ඒකටත් අපි අර කලින් රූප සටහනම ඇඳගමු. ඇඳගෙන පුතේ බලමු මං කොහොමද මේ cos a ධන b ගේ ප්‍රසාරණය කරන්නේ. ඔයාට ඒක එක විදියක්. මම ප්‍රසාරණය කරලා සාධනය කරලා ඉවර වෙනකම්ම බලන් ඉඳලා වීඩියෝ එක නතර කරලා තනියම සාධනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මාත් එක්කම සාධනය කරගෙන ගිහිල්ලා ඉවර වෙලා තනියම අලුත් කොලයක තනියම සාධනය කරගන්නත් පුළුවන්. කැමති විදිහක් ඔයා අනුගමනය කරන්න. හැබැයි අවසානට මේ ප්‍රසාරණයෙන් ලැබෙන සූත්‍රය මතක තියාගෙන ඉන්න ඕනේ පුතා. උසස් පෙළ ඉවර වෙලා කැම්පස් ගියත් මේ සූත්‍ර නම් අපිට නිරන්තරයෙන් භාවිතා කරන්න වෙනවාමයි පුතේ. එහෙනම් ඔන්න පුතා මම අර කලින් රූප සටහනම ඇඳා. මේ කෝණය A, මේ කෝණය B, මේකට අදාළ ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක්. B කියන කෝණයට අදාළ මෙන්න මේක ලොකු ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙතන අපි අලුත් නිර්මාණයක් සිද්ධ කරගත්තා. ඒ අලුත් නිර්මාණය තුළින් තවත් ඍජු කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරගත්තා. අන්න ඒකේ මේ කෝණයත් B, මේ කෝණයත් A. එහෙනම් මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක්, මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක්, මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් විදියට ඍජු කෝණී ත්‍රිකෝණ තියෙනවා. හරි. දැන් අපිට අධ්‍යයනය කරන්න ඕන පුතා cos a ධන b. අධ්‍යයනය කරන්න ඕන cos a ධන b. cos a ධන b සමානයි. බලන්නකෝ. කලින් අවස්ථාවේ sin a ධන b සාධනය කරද්දී භාවිතා කළේ මෙන්න මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණය නේද මූලිකව. ඒ පරිද්දෙන්ම cos a ධන b සාධනය කරද්දිත් භාවිතා කරන්නේ මෙන්න මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණය. හැබැයි sin නම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos නම් බද්ධ පාදයේ බෙදීම කර්ණය නේද? එහෙනම් මේ ඍජු කෝණී ත්‍රිකෝණයට අදාළව බද්ධ පාදය කියන්නේ O මෙතන ඉඳන් මෙතෙන්ට OD, කර්ණය කියන්නේ OC. එහෙනම් මේක ලිය හැකි පුතේ OD බෙදීම OC. OD බෙදීම OC. එහෙනම් මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ ඇසුරින් පුතේ බද්ධ පාදයේ OD, කර්ණය OC වෙනවා. පැහැදිලිද? මතකද ඔයාලට sin වල ප්‍රසාරණයේදී මෙන්න මෙයා පද දෙකක එකතුවක් විදිහට ලියාගත්තා. කොහොමද ලියාගත්තේ?
C වල ඉඳන් D ට තියෙන දිග C වල ඉඳන් E ට තියෙන දිග දාන E වල ඉඳන් D ට තියෙන දිග කියලා එකතුවක් විදිහට ලියාගත්තානේ. හැබැයි මෙතනදී එකතුවක් විදිහට ලියන්න පුළුවන් වුණාට දැන් මෙතන තියෙන්නේ OD. OD කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග. ඒක එකතුවක් විදිහට ලියන්න පුළුවන්ද? බෑ. ඇයි මේක හුදකලා පදයක් නේ OD. ඒ නිසා මෙතනදී එකතුවක් විදිහට ලියන්න බැරි නිසා පුතා මම O වල ඉඳන් D ට තියෙන දිග සමානයි O වල ඉඳන් B ට තියෙන දිගෙන් අඩු වෙන්න ඕනේ කවුද? D වල ඉඳන් B ට තියෙන දිග විදිහට අන්තරයක් විදිහට ප්‍රකාශ කරනවා. එහෙනම් මේකම මට ලියන්න පුළුවන් පුතේ O වල ඉඳන් D ට තියෙන දිග O වල ඉඳන් B ට තියෙන දිගෙන් අඩු වෙන්න ඕනේ D වල ඉඳන් B ට තියෙන දිග බෙදීම OC. දැන් මේකත් ආයේ දෙකට කඩනව නේද? කොහොමද දෙකට කරන්නේ? OB බෙදීම OC සම්බන්ධිත ලකුණ ඍණ DB බෙදීම OC. පැහැදිලිද? ඊළඟට මතකද ඔයාලට කලින් සාධනය කරගෙන ඉද්දි මෙන්න මෙතන තියෙන පදයට සමාන පදයක් ලියලා නේද අපි සුළු කරගෙන ගියේ? මතකද එහෙම කළා? ඒ වගේම මෙතන DB වෙනුවටත් දැන් කලින් අවස්ථාවේ අපි කළේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ED වෙනුවට සමාන පදයක් විදිහට AB ලියපු එකනේ. මෙතනදී අපි කරන්නේ DB වෙනුවට සමාන පදයක් විදිහට AE ලියනවා. ඇයි දැන් ඇයි කලින් අවස්ථාවේදී මෙන්න මෙයාට සමාන පදයක් විදිහට මේක ලියන්න හේතුව තර්කයක් ඉදිරිපත් කරන්න. මෙන්න මේ පාදය සම්බන්ධව ඍජුකෝණී ත්‍රිකෝණයක් තිබුණේ නැහැ. හැබැයි මේ පාදයේ සම්බන්ධව මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය පවතිනවා. ඒ නිසා තමයි මේ පාදයට මේ පාදයේ සමානයි කියලා ගත්තේ. එහෙනම් මේ පාදය අයින් කරලා ඒකටම දිගින් සමාන මේ පාදයේ ඉදිරිපත් කරන්න හිතුනොත් අපිට මෙතනදී ඒකට තර්කය මොකද්ද පුතේ? මෙන්න මේ පාදයේ සම්බන්ධ කරගෙන ඍජුකෝණී ත්‍රිකෝණ නැහැ. හැබැයි ඒකටම සමාන මෙයා සම්බන්ධ කරගත්තොත් ඒකට අදාළ වන පරිදි මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය පවතිනවා. ඒ නිසා පුතේ මම මේකෙදී OB බෙදීම OC ඍණ OC මෙන්න මේ DB වෙනුවට ඒකටම සමාන EA ඉදිරිපත් කරනවා. මෙන්න මේකටම සමාන EA ඉදිරිපත් කරනවා. හේතුව තේරුම් ගන්න මෙයා සම්බන්ධිත වන පරිදි ඍජුකෝණී ත්‍රිකෝණ අපිට පැවතුනේ නැහැ. දැන් කලින් මේ පියවරවල් ටිකම අනුගමනය කරලා මෙතනදී මොකද්ද කළේ? මේක පද දෙකක් බවට පරිවර්තනය කරා. මේකත් පද දෙකක් බවට පරිවර්තනය කරා. එහෙනම් මෙතනදිත් එලෙසමයි. මේකත් පද දෙකක් බවට පරිවර්තනය කරනවා. මේකත් පද දෙකක් බවට පරිවර්තනය කරනවා. එහෙනම් පුතේ cos A ධන B සමානයි. ඔන්න තේරුම් ගන්න. අරක ලියගේ මොකද්ද? OB බෙදීම යම් පදයක් වතාවක් එයා බෙදීම OC සම්බන්ධිත ලකුණ ඍණ. ඊළඟට EA බෙදීම යම් පදයක් වතාවක් මෙන්න OC. මොකද්ද කළේ? මේ තනි පදයේ කොටස් දෙකකට වෙන් කළා. මෙන්න මේ තනි පදයට කොටස් දෙකකට වෙන් කළා. දැන් පුතේ මෙතෙන්ට දාන පදයේ x නම් මෙතෙන්ට දාන පදයට xම විය යුතුයි. මෙතෙන්ට දාන පදයේ y නම් මෙතෙන්ට දාන පදයට yම විය යුතුයි. දැන් අපි අධ්‍යයනය කරමු මේ ස්ථාන දෙකට දාන පද මොකක්ද කියලා. මෙතන සම්බන්ධිත ලකුණ. ඒ කියන්නේ ඔය පද සම්බන්ධිත ලකුණ තමයි ඍණ. හරි. මූලිකව අධ්‍යයනය කරන්න තියෙන්නේ මොකද්ද? OB බෙදීම OC. මූලිකව අධ්‍යයනය කරන්න තියෙන්නේ මොකද්ද? OB බෙදීම OC. මෙන්න OB මෙන්න OC. හරි. OB බලන්නකෝ. එන්න මේ පැත්තට. OB මේක. මෙන්න OB. මෙන්න OC. පුතේ මෙයා සහ මෙයා අතර සම්බන්ධතාවයක් නැහැනේ. ඇයි? මෙයා අයිති මෙන්න මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයට. OC අයිති මෙන්න මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයට. එහෙනම් මට කියන්න මේ ලොකු ර්ජුකෝණී ත්‍රිකෝණයටත් මේ ලොකු ර්ජුකෝණී ත්‍රිකෝණයටත් සම්බන්ධිත පාදය මොකක්ද? OB තියෙන මෙන්න මේ ර්ජුකෝණී ත්‍රිකෝණයටත් OC තියෙන මෙන්න මේ ර්ජුකෝණී ත්‍රිකෝණයටත් සම්බන්ධිත පාදය මොකද්ද? OA. එහෙනම් අපි ආන් අතෙන්ද මෙයා OA ගෙන් බෙදලා OA ගෙන් වැඩි කිරීම තමයි අනුගමනය කරන්නේ. පැහැදිලිද? හා ඒ පරිද්දෙන්ම EA බෙදීම OC EA බෙදීම OC එන්න බලන්න.
EA කියන්නේ මේක පුතා OC කියන්නේ මේක. අපිට මේ පාදයට අතර සම්බන්ධතාවයක් හොයාගන්න බෑ. හේතුව EA කියන එකයි මේ ඍජුකෝණී ත්‍රිකෝණයට OC කියන එකයි මෙන්න මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයට. එහෙනම් අපි මේ පොඩි ඍජුකෝණී ත්‍රිකෝණයත් මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයත් අතර සම්බන්ධිත පාදයක් හොයාගන්න ඕන නේද? ඒ කියන්නේ ওই ත්‍රිකෝණ දෙකටම සම්බන්ධ වෙන පාදයක් හොයාගන්න ඕනනේ. ওই ත්‍රිකෝණ දෙකටම සම්බන්ධිත පාදය තමයි මොකද්ද? මෙයාටත් අයිති AC, මෙයාටත් අයිති AC. ඒ නිසා පුතේ මම මේක AC ගෙන් බෙදලා AC ගෙන් වැඩි කරනවා. පැහැදිලිද? දැන් අපිට තේරෙනවා පුතේ මෙන්න මේ cos A ධන B ගේ ප්‍රසාරණය ගත්තාම පද කීයකින් ලැබෙනවද? පුතේ මේක සලකලා එක පදයක්, මේක සලකලා තව පදයක්, සම්බන්ධිත ලකුණ ඍණ, මේකෙන් එක පදයක්, මේකෙන් එක පදයක්. අර sin A ධන B ගේ වගේමයි පද 4යි. හැබැයි sin A ධන B ගේ සම්බන්ධිත ලකුණ ධන, cos A ධන B ගේ සම්බන්ධිත ලකුණ ඍණ. හරි. දැන් අධ්‍යයනය කරමු. OB බෙදීම OA. කො OB කියන්නේ මේක, OA කියන්නේ මේක. එහෙනම් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ සැලකුවොත් පුතේ OB බෙදීම OA කියන්නේ A කියන කෝණයට අදාළව බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ cos A වෙනවා. එහෙනම් මෙයා වෙනුවට මට ලිය හැකි cos A dot OA බෙදීම OC. කො OA කියන්නේ මේක, OC මේක. ඔන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ සැලකුවොත් මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ OA බෙදීම OC කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. හැබැයි කාට අදාළවද? B ට අදාළව. ඒ කියන්නේ cos B. මේක වෙනුවට ලිය හැකි cos B සම්බන්ධිත ලකුණ ඍණ. ඊළඟ එක EA බෙදීම AC. EA බෙදීම AC. බලමු. EA කියන්නේ මේක, AC කියන්නේ මේක. පුතේ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ සැලකුවොත් EA කියන්නේ මේක, AC කියන්නේ මේක. මෙතන කෝණය A, සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන්නේ sin A. එහෙනම් මෙයා වෙනුවට අපිට ලිය හැකි පුතේ sin A. තව එක්කෙනයි AC බෙදීම OC. කො AC. AC කියන්නේ මේක, කො OC මේක. මෙන්න මේ සමස්ත ඍජුකෝණී ත්‍රිකෝණයේ සලකන දැන් පේන්නේ නැහැ රූපය. AC කියන්නේ මේක, OC කියන්නේ මේක, කෝණය B, සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් AC බෙදීම OC කියන්නේ sin B. මේ අවසාන පදයේ වෙනුවට එහෙනම් sin B දෙන්නේ. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න දරුවනේ අපි ඉගෙන ගත්තා කාගේ ප්‍රසාරණයද? cos A ධන B ගේ ප්‍රසාරණය. සුපුරුදු පරිදි මෙතන පද දෙකයි, මෙතන පද දෙකයි. හැබැයි සම්බන්ධිත ලකුණ ඍණ. මෙතනත් AB, මෙතනත් AB. හැබැයි වෙනස තියෙන්නේ මොකද්ද? AB AB. මෙතන cos A cos B. ලකුණ ඍණ. මෙතන sin A sin B. පැහැදිලිද? එහෙනම් හොඳට මතක තියාගන්න, තේරුම් ගන්න sin A ධන B වගේ නෙමෙයි පුතේ cos A ධන B ගේ ප්‍රසාරණය. හැබැයි එතනත් පද 4යි, මෙතනත් පද 4යි. මෙතනත් AB, මෙතනත් AB සම්බන්ධිත ලකුණ ඍණ. හැබැයි මෙතන cos A cos B, මෙතන sin A sin B. හොඳට තේරුම් ගන්න ලකුණ ඍණ. පළවෙනි පද දෙකම cos, දෙවනි පද දෙකම sin. පළවෙනි පද දෙකම cos, cos A cos B. දෙවනි පද දෙකම sin, sin A sin B. හරි. ඔයා ලියා ගන්න, සාධනය කරගන්න, තේරුම් ගන්න, මතක තියාගන්න. ඕකෙන් සුපුරුදු විදිහටම අපි හදමු පුතේ. එහෙනම් sin අංශක 75. ඔන්න පළවෙනි උදාහරණේ. කොහොමද sin 75 ලියන්නේ? cos 75. කොහොමද අපි cos 75 ලියන්නේ? cos 75 ලිය හැකි එහෙනම් සුපුරුදු විදිහට cos 45 ධන cos 30යි. මේ දෙන්නගේ එකතුව 75යි. මේක ප්‍රසාරණය කරද්දී භාවිතා කරන්න වෙන්නේ මෙන්න මේ සූත්‍රය. කලින් පැහැදිලි කරා මතකද? මේක සමාන නෑ කිසි ලෙසකින් cos 45 ධන cos 30ට.
ඒක වැරදිලාවත් ලියන්න අයිතියක් අපිට නැහැ. එහෙනම් මේක ප්‍රසාරණය කළ හැකි එකම එක ආකාරයයි තියෙන්නේ. ඒකට භාවිතා කරනවා මේ සූත්‍රය. කොස් වල එකතුවක් නිසා පළවෙනි පද දෙකම කොස්. මොකක්ද එහෙනම් පළවෙනි පද දෙක? කොස් 45යි කොස් 30යි. සයින් වල නම් සම්බන්ධිත ලකුණ ධන, කොස් වල සම්බන්ධිත ලකුණ ඍණ. පළවෙනි පද දෙකම කොස් වුණා, දෙවෙනි පද දෙකම සයින්. එහෙනම් සයින් 45යි සයින් 30යි. මේක තමයි අපි සූත්‍රය දාලා ප්‍රසාරණය කරන විදිය. අපිට කොස් 45 කොස් 30 සයින් 45 සයින් 30 අගේ දන්න නිසා තවදුරටත් සුළු කරගෙන යෑමේ පහසුව සඳහා ආදේශ කරන්න පුළුවන්. කොස් 45 එක බෙදීම මූල 2යි. කොස් 30 මොකද්ද? මූල 3 බෙදීම 2යි. සම්බන්ධිත ලකුණ ඍණ. සයින් 45 එක බෙදීම මූල 2යි. සයින් 30 භාගයයි. පොදු හරය සමානයි. එහෙනම් උත්තරේ මූල 3 ඍණ එක බෙදීම 2යි මූල 2යි. පැහැදිලිද? එහෙනම් පුතේ අපිට මේ පරිද්දෙන් කවුරු හොයන්න පුළුවන් වුණාද? කොස් 75 අගය හොයන්නත් පුළුවන්. කොස් 75 අගය හොයද්දී භාවිතා කළේ මොන සූත්‍රයද? කොස් A ධන B ගේ ප්‍රසාරණය. මොකද්ද පුතේ කොස් A ධන B ගේ ප්‍රසාරණය? කොස් A කොස් B ඍණ sin A sin B. පැහැදිලිද? හොඳටම මතක හිටියද? දැන් ඔයා කරන්න පුතේ කොස් 75 කියලා ලියාගත්තා, වීඩියෝ එක නතර කරා, උත්තරේ තනියම හදාගත්තා. ඔන්න එක උදාහරණයයි අපි සාධනය කළේ. හරි, තව උදාහරණයක් බලමු. ඔන්න තව උදාහරණයක්. කොස් 105 මට ලියන්න ඕනේ. එහෙනම් කොස් 105 ලියන්නේ කොහොමද පුතේ? කොස් 75 ධන කියලා ලියලා වැඩක් තියනවද? නෑ. කොස් 75 ධන කියලා ලියුවොත් අපිට කොස් 75 කියන එක මූලික කෝණයක් නෙමෙයිනේ. ඇයි දැන් අංශක බිඳුව අංශක 30 අංශක 45 අංශක 60 අංශක 90 මූලික කෝණ වුණාට 75 මූලික කෝණයක් නෙමෙයි නේද? ඒ නිසා අපි මේක කොස් 75 ධන 30යි කියලා ලියලා වැඩක් නෑ. ඒ නිසා මේක ලියනවා කොස් 60 ධන 45යි. ඒ වෙනස තේරුණා නේද? මෙතෙන්ට 75 නොලිව්ව පුතේ 75 කියන එක මූලික කෝණයක් උනේ නැති නිසා. දැන් ප්‍රසාරණය කරනවා. කොස් වල එකතුවක්. එහෙනම් කොස් 60යි කොස් 45යි. මෙතන ධන නිසා කොස් ප්‍රසාරණයේදී සම්බන්ධිත ලකුණ ඍණ. අනිත් එක sin 60යි sin 45යි. කොස් 60 අගය පුතේ භාගයයි කොස් 45 එක බෙදීම මූල 2යි. සම්බන්ධිත ලකුණ ඍණ. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. sin 45 කියන්නේ එක බෙදීම මූල 2යි. මේක සුළු කරමු පුතේ. සුළු කරාම ඉන්නේ එක ඍණ මූල 3 බෙදීම 2යි මූල 2 කියලා. පැහැදිලිද? එහෙනම් අපිට කොස් වල එකතුව සම්බන්ධ මෙන්න මේ ප්‍රසාරණය භාවිතා කරලා පුතේ මෙන්න මේ පරිද්දෙන් ගණන් හදන්නත් පුළුවන්. පැහැදිලිද? තාම අපි මේ කෝණවල එකතුව සම්බන්ධ සූත්‍ර කීයද අධ්‍යයනය කළේ? 2යි. එකක් මොකක්ද? sin A ධන B. අනිත් එක මොකක්ද? cos A ධන B. පුතේ මේවා හොඳට මතක හිටියොත් තමයි අපිට ගණන් හදන්න පහසු. හැබැයි මේ සූත්‍රය එකිනෙකට වෙනස් නේද? sin A ධන B සූත්‍රයේ වෙන ආකාරයක්, cos A ධන B ගේ ප්‍රසාරණය වෙන ආකාරයක්. මේවා හොඳට මතක තියාගෙන ඉන්නයි ඕනේ. හරි. නිකමට වගේ මට කියන්න මෙතන cos ඇල්ෆා ධන බීටා තිබ්බොත් ප්‍රසාරණය කරන්නේ කොහොමද? cos ඇල්ෆා ධන බීටා තිබ්බොත් cos ඇල්ෆා cos බීටා ඍණ sin ඇල්ෆා sin බීටා. හරි සරලයි. cos ඇල්ෆා ධන බීටාගේ ප්‍රසාරණය මොකද්ද? cos ඇල්ෆා cos බීටා ඍණ sin ඇල්ෆා sin බීටා. දරුවනේ මේවා හොඳට මතක තියාගන්න. මේවා මතක හිටින්න නැතුව නම් ආයේ මේ උසස් පෙළ සංයුක්ත ගණිතය පාස් වෙනවා කියන එක වෙන්න බැරි දෙයක්. ඒ නිසා ඔන්න නැවත නැවත මතක් කරනවා. සියලුම දේවල් අඩුවක් නැතුව අපි පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරලා දෙන්නේ ඔයාලගේ හැමෝගෙම යහපතට පුතේ. ඒ යහපතට කරන දේ ගෞරවයක් ඇතුව දරාගෙන මේ සියලුම දේවල් පුරුදු පුහුණු වෙන්න. එතකොට ඔයාලට ත්‍රිකෝණමිතිය බැරි වෙන්නෙත් නැහැ. උසස් පෙළ සංයුක්තය ගණිතය බැරි වෙන්නෙත් නැහැ. ඒකක් ගන්න බැරි වෙන්නෙත් නැහැ. ඔන්න පුතේ දැන් එහෙනම් sin A ධන B ගේ ප්‍රසාරණයක් දන්නවා, cos A ධන B ගේ ප්‍රසාරණයක් දන්නවා. අපි ලියලා බලමු. sin A ධන B ගේ ප්‍රසාරණය සමානයි.
මොකද්ද? sin A cos B ධන cos A sin B. ඔන්න එකක්. ඊළඟට අපි දන්නවා කාගේද? cos A ධන B ගේ ප්‍රසාරණය. මොකද්ද cos A ධන B ගේ ප්‍රසාරණය? cos A cos B ඍණ sin A sin B. ඔන්න ඔය ප්‍රසාරණයන් දෙක විතරයිනේ දැනට දන්නේ. මේ සියල්ලම සාධනය කරලා අපි ලබාගත් දේවල්. පැහැදිලිද? දැන් පුතේ අපිට ඕකෙන් tan A ධන B ගේ ප්‍රසාරණය ලබා ගන්නත් පුළුවන්. හරි. මගේ දරුවෝ ටික කියන්න tan A ධන B ගේ ප්‍රසාරණය ලබා ගන්න මෙතනින් අපිට භාවිතා කළ හැකි ක්‍රමවේදය මොකක්ද? අපි අධ්‍යයනය කරලා තියනවා නේද දරුවනේ? යම් තැනක tan θ තියනවා නම් මේක හරියටම sin θ බෙදීම cos θට සමානයි කියලා. එහෙනම් මෙතනදී tan A ධන B නම් තියෙන්නේ tan A ධන B කියන එක හරියටම සමානයි sin A ධන B බෙදීම cos A ධන B කියන එක. එහෙනම් tan A ධන B සමානයි sin A ධන B බෙදීම cos A ධන B කියන එක භාවිතා කරලා අපිට tan A ධන B සඳහා සූත්‍රයක් නිර්මාණය කරන්නත් පුළුවන්. පුතේ දැනටමත් අපි sin A ධන B හොයාගෙන ඉවරයි. දැනටමත් අපි cos A ධන B හොයාගෙන ඉවරයි. එහෙනම් මේ හොයාගත්ත දේවල් භාවිතයෙන් තමයි කවුරු හොයන්නේද? tan A ධන B ව සාධනය කරලා බලන්නේ. දැන් අපි උත්සාහ කරමු tan A ධන B ගේ ප්‍රසාරණය සඳහා සූත්‍රයක් ගොඩනගන්න. ඒ සූත්‍රයත් ගොඩනගුවාන් පස්සේ මූලික සූත්‍ර 3යි. ඕකෙන් ගණන් ඕන තරමක් හදන්න පුළුවන්. හොඳට ඒ සූත්‍ර ටික තේරුම් ගන්න ඕනේ. ඔන්න දැන් අපි පිළිවෙලට ඒක සාධනය කරන්නයි යන්නේ. මොකද්ද පුතේ? tan A ධන B සමානයි කාටද? sin tan A ධන B සමානයි කාටද පුතේ? sin A ධන B බෙදීම cos A ධන B. හරි නේද? ඔන්න ලියුවා. හරි. දැන් අපිට මතකද මේ sin A ධන B ගේ ප්‍රසාරණය? හරි. ලියමු sin A ධන B ගේ ප්‍රසාරණය. sin A cos B උත්තරෙන්න ඕනේ. සම්බන්ධිත ලකුණ ධන cos A sin B. පැහැදිලිද නැද්ද? හරි. ඊළඟට cos A ධන B ගේ ප්‍රසාරණය මතකනේ? cos A cos B. සම්බන්ධිත ලකුණ ඍණ sin A sin B. ඔන්න මේක සමානයි tan A ධන B ට. පුතේ මේ ප්‍රසාරණය මෙහෙම තියාගෙන ඉන්න ගියාම එහෙන කැතයි වගේ කිසි ලස්සනක් නැහැ. අපිට මේක හුරතලයට පේන්නේ නැහෙනේ. එහෙනම් මේ සියලුම පද tan බවට පත් කරන්න මම යනවා. ඒ කියන්නේ මේ පදත් tan බවට පත් කරනවා. මේ පදත් tan බවට පත් කරනවා. මේ පදත් tan බවට පත් කරනවා. පුතේ යම් තැනක හොඳට හිතන්න මේ කියන කාරණේ යම් තැනක sin A තියෙනවා නම් sin A කියන පදයක් tan A බවට පත් කරන්න. මෙන්න මේ තියෙන sin A කියන පදය tan A බවට පත් කරන්න මොකද්ද කරන්න ඕනේ? මේ පදය cos A ගෙන් බෙදන්න ඕනේ. මේ පදේ විතරක් cos A ගෙන් බෙදන්න පුළුවන්ද මේ වගේ සුළු කිරීමක? බෑ. මෙයක් cos A ගෙන් බෙදන්න ඕනේ. මෙයයි දෙන්නම cos A ගෙන් විතරක් බෙදලා හරියනවද මේ වගේ සුළු කිරීමක? නෑ. ඉරෙන් උඩ ඔයා cos A ගෙන් නම් බෙදන්නේ. ඉරෙන් යට සියලුම පදත් cos A ගෙන් බෙදන්න ඕනේ. එහෙනම් මෙන්න මේ පදය tan A කිරීමේ අරමුණ ඇතුව උරෙන් උඩ සියලුම පද cos A ගෙන් බෙදනවා. ගණිතය කියන විෂයේ ප්‍රධාන බෙදීමට උඩ තියෙන යම් පදයක් cos A ගෙන් බෙදුවා නම් ප්‍රධාන බෙදීමට යට තියෙන සියලුම පදද cos A ගෙන් බෙදිය යුතුය. මේක තමා ප්‍රධාන බෙදීමට උඩ පද ටික. මේක තමයි පුතේ එහෙනම් ප්‍රධාන බෙදීමට යට පද ටික. දැන් මේ sin A cos A ගෙන් බෙදුව ගමන් එයා tan A බවට පත් වෙනවා. එලෙසම මේ හරිය තියෙනව නේද sin B කියලා කෙනෙක්. එහෙනම් මේ තියෙන sin B tan B බවට පත් කරන්න නම් මොකද්ද කරන්න ඕනේ?
මේ තියෙන sin b tan b බවට පත් කරන්න නම් මේ ඉරෙන් උඩ පද ටික cos b ගෙන් බෙදන්න ඕනේ. එතකොට මේ යම් තැනක sin b තියෙනවාද එයා cos b ගෙන් බෙදුව ගමන් tan b බවට පත් වෙනවා. හැබැයි ප්‍රධාන බෙදීමට ඉරෙන් උඩ විතරක් cos b ගෙන් බෙදලා වැඩක් නැහැ. ඉරෙන් උඩ cos b ගෙන් බෙදුවා නම් ඉරෙන් යටද cos b ගෙන් බෙදිය යුතුමය පුතේ. එහෙනම් ඉරෙන් උඩත් cos a වතාවක් cos b ගෙන් බෙදුවා. ඉරෙන් යටත් cos a වතාවක් cos b ගෙන් බෙදුවා. ඇයි පුතේ මේ වගේ ප්‍රසාරණයක් ඉරෙන් උඩයි යටයි පද දෙගොල්ලම මේ cos a වතාවක් cos b ගෙන් බෙදුවේ? මේ තියෙන සියලුම පද කවුරු බවට පත් කරන්නද? tan බවට පත් කරන්න. මේ ආකාරයෙන් බෙදපු ටික පුතේ ඔයාලට තේරුම් ගන්න මම තවත් වෙනස් විදිහට ලියනවා. ඔන්න බලන්න. පළවෙනි පදය තිබ්බා sin a cos b. සම්බන්ධිත ලකුණ ධන. ඊළඟ පදය cos a sin b. මෙතන ගත්තොත් පළවෙනි පදය cos a cos b. සම්බන්ධිත ලකුණ ඍණ. මේක පුතේ sin a sin b. පුතේ මෙයා මේ පද සෙට් එකකින් බෙදනවා කියන්නේ මෙයත් මෙයාගෙන් බෙදනවා මෙයත් මෙයාගෙන් බෙදනවා. මේ පද දෙකේ අන්තරය මෙයාගෙන් බෙදනවා කියන්නේ මෙයත් මෙයාගෙන් බෙදනවා මෙයත් මෙයාගෙන් බෙදනවා. ඔන්න බලන්න. මේ පදයත් cos a වතාවක් cos b ගෙන් බෙදෙනවා. මේ පදයත් cos a වතාවක් cos b ගෙන් බෙදෙනවා. මේ පදයත් cos a වතාවක් cos b ගෙන් බෙදෙනවා. මේ පදයත් cos a වතාවක් cos b ගෙන් බෙදෙනවා. පැහැදිලිද නැද්ද? හොඳටම තේරුණාද? හරි. දැන් සුළු කරමු හරි සරලව. ඔන්න තේරුම් ගන්න මේ සුළු කිරීම. එකපාරයි. cos b ට මෙතන තියෙන cos b කැපෙනවා. cos b ට මේ cos b කැපෙනවා. cos a ට මේ cos a කැපෙනවා. cos a ට මේ cos a කැපෙනවා. මෙතන කැපෙන්න පද නෑ. cos b ට cos b කැපිලා ගියා. මෙතන ඉතුරුනා sin a බෙදීම cos a. එය පුතා tan a වේ. සම්බන්ධිත ලකුණ ධන. cos a ට cos a කැපිලා ගියා. sin b බෙදීම cos b ඉතුරුනා sin b බෙදීම cos b tan b වේ. cos a ට cos a කැපුණා. cos b ට cos b කැපුණා. ඉරෙන් උඩ පද දෙකයි ඉරෙන් යට පද දෙකයි ඉරෙන් උඩ පද දෙකට යට පද දෙක කැපිලා ගියා. මෙතන ඉතුරු වෙන්නේ එහෙනම් බිඳුවයිද? නෑ. 5 බෙදීම 5 එකයි. 10 බෙදීම 10 එකයි. 100 බෙදීම 100 එකයි. මේ අකාගෙන් කැපිලා උත්තරේ එකයි. සම්බන්ධිත ලකුණ ඍණ. sin a sin b කැපිලා යන්නේ නෑ. sin a බෙදීම cos a tan a වේ. sin b බෙදීම cos b tan b වේ. දැන් බලන්න දරුවනේ අපි අධ්‍යයනය කරපු tan a ධන b ගේ ප්‍රසාරණය මෙන්න මේ පරිද්දෙන් අපිට ලැබුණා. වෙනස තියෙන්නේ මොකද්ද පුතේ? tan a ධන b ගේ ප්‍රසාරණය tan පද වලින්මයි ලැබුණේ. මොකද්ද තියෙන වෙනස? tan a ධන b ගේ ප්‍රසාරණය tan වලින්මයි ලැබුණේ. පැහැදිලිද? tan a ධන b ගේ ප්‍රසාරණය tan වලින්මයි ලැබුණේ. tan a ධන tan b. tan a ධන tan b. එක ඍණ tan a tan b. පුතේ sin වල ප්‍රසාරණයේදී මෙහෙම පද දෙකක හරයයි ලවයයි තිබ්බද? නෑ. cos වල ප්‍රසාරණේ හරයකුයි ලවයකුයි තිබුණද? නෑ. හැබැයි tan වල ප්‍රසාරණයේදී හරයක් හා ලවයක් ඇත. අන්නේ හරේ මෙතන ලකුණ ධන. හැබැයි ලවයේ වැරදුණනේ. tan a ධන b ගේ හරේ ලකුණ ඍණ. ලවයේ ලකුණ ධන. මෙතන ලකුණ ධන නිසා මෙතන ලකුණ ධන. මෙතන ලකුණ ධන නිසා මෙතන ලකුණ ඍණ. tan a ධන b නිසා tan a ධන tan b බෙදීම එක ඍණ tan a tan b. tan a ධන tan b එක ඍණ tan a tan b. පැහැදිලිද? එහෙනම් පුතේ sin a ධන b ගේ ප්‍රසාරණය දන්නවා.
cos A ධන B ගේ ප්‍රසාරණය දන්නවා tan A ධන B ගේ ප්‍රසාරණය ඉගෙන ගත්තා විතරයි. තාම මේ සූත්‍රයේ මතක හිටින්න ගණන් හැදුවේ නෑ. තව ගණන් ටිකකුත් හදලා බලමු පුතේ අපි කොහොමද මේ සූත්‍රය මතක තියා ගන්න කියලා. දැනට සූත්‍රවල 3ක් ඉගෙන ගත්තා ඓක්‍ය සම්බන්ධ සූත්‍ර.